ආකාරය හා ක්‍රියාකාරීත්වය යන පස්වන ඒකකය යටතේ ප්‍රජනනය කොටසේ මානව ප්‍රජනනය යටතේ අද අපි කතා කරන්නේ මානව ස්ත්‍රී ප්‍රජනක චක්‍රය සහ එහි හෝමෝනමය පාලනය කොහොමද සිදුවෙන්නේ කියන ආකාරය ගැන. අපි දන්නවා ශුක්‍රාණුජනනයේ අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සිදු වුණාට මේ යෞවනත්වයට පත්වුණු දින සිට ආර්තවාහරණය වන තෙක් දින 28කට වරක් සිදුවන චක්‍රීය ක්‍රියාවලියක් ස්ත්‍රියකගේ වැඩිවියට පැමිණි ස්ත්‍රියකගේ ඩිම්බකෝෂයේ වගේම ගර්භාෂය තුලත් සිද්ධ වෙනවා. මෙය සෑම මාසකම දින 28කට වරක් සිදුවන චක්‍රීය ක්‍රියාවලිය. ඒ නිසා තමයි අපි මානව ස්ත්‍රී ප්‍රජනක චක්‍රය ලෙස හඳුන්වන්නේ. අපි අද බලමු මේ එක් චක්‍රය කෙරෙහි හෝමෝනමය පාලනය සිදුවෙන්නේ මොන ආකාරයකටද කියලා. මෙතන දක්වලා තියෙනවා මානව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස්. ඒවා තමයි ඩිම්බකෝෂ යුගල, පැලෝපිය නාල යුගල, ගර්භාෂය සහ යෝනි මාර්ගය. අද අපි කතා කරන්න යන මේ ප්‍රජනක චක්‍ර ක්‍රියාකාරී වෙන්නේ මේ අතරින් ඩිම්බකෝෂය තුල සහ ගර්භාෂය තුල. ඩිම්බකෝෂය ගැන කතා කරද්දී එහි ව්‍යුහය විස්තර කරන අවස්ථාවේදී අපි කතා කරා මේ ඩිම්බකෝෂයක් තුල විවිධ පරිණත අවස්ථාවල එහෙම නැත්නම් විවිධ විකසන අවස්ථාවල පවතින සිවුනිකා මේක තුල දකින්න ලැබෙනවා. ප්‍රාථමික අණ්ඩසෛලය සහිත සිවුනිකාවක් වර්ධනය වෙලා පරිණත සිවුනිකාවක් හෙවත් ග්‍රාෆී සිවුනිකාවක් බවට පත් වෙලා පසුව එය දින 14ක එහෙම නැත්නම් 14 වන දිනේදී පිපිරීමට ලක් වෙලා ග්‍රාෆී සිවුනිකාව එහෙම නැත්නම් පරිණත සිවුනිකාව ද්විතීයික අණ්ඩසෛලය ඩිම්බකෝෂයෙන් නිදහස් වෙලා යනවා. ඉන් පසුව එහි තිබුණු සිවුනිකා පටක පීත දේහයක් බවට පත් වෙනවා. එය ග්‍රන්ථිමය ව්‍යුහයක් ලෙස ක්‍රියා කරලා අර පිට වෙලා ගිය ද්විතීයික අණ්ඩසෛලයේ සංසේචනයක් සිදු නොවුනහොත් එය පිරිහි ශ්වේත දේහයක් බවට පත්වීම සිදු වෙනවා. ඔන්න ඔය චක්‍රීය ක්‍රියාවලිය දින 28කට වරක් නැවත නැවත මේ ඩිම්බකෝෂය තුල සිදු වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවනි මේ චක්‍රීය ක්‍රියාවලිය ඩිම්බකෝෂ චක්‍රයක් ලෙස. නැත් තවත් චක්‍රීය ක්‍රියාවලියක් සිදු වෙනවා කියලා මම කිව්වා. ඒක සිද්ධ වෙන්නේ කොහෙද? ගර්භාෂය තුල. මේ ගර්භාෂයේ අපි කතා කරා ස්තර තුනකින් සමන්විත බිත්තියක් දකින්න පුළුවන් කියලා. මෙන්න මේ ස්තර තුනේ වැඩිපුරම වෙනස් වීමකට ලක් වෙන්නේ මේ චක්‍රීය ක්‍රියාවලිය තුල එන්ඩෝමෙට්‍රියම් ඇතුළතින්ම පිහිටලා තියෙන ස්තරීභූත අපෙච්ඡදය. අපි බලමු පසුවට කොහොමද මේ චක්‍රය තුලදී මෙම ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම සහ එන්ඩෝමෙට්‍රියමේ වෙනස් වීම සිදු වෙන්නේ කියලා. එනම් පැහැදිලි අපිට මෙම චක්‍රීය ක්‍රියාවලි සිදුවෙන ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි ඩිම්බකෝෂය. අපි හඳුන්වන්නේ ඩිම්බකෝෂ චක්‍රය කියලා. එහිදී ඩිම්බකෝෂවල චක්‍රීයව සිදුවන වෙනස් වීම මාලාවකින් සමන්විත වෙනවා. දෙවැනි චක්‍රීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ගර්භාෂයේ. අපි හඳුන්වන්නේ ගර්භාෂික චක්‍රය කියලා. ඒ විතරක් නෙමෙයි
මේ ගර්භාෂයක චක්‍රයම අපිට හඳුන්වන්න පුළුවන් ආර්තව චක්‍රය, එහෙම නැත්නම් ඔසප් චක්‍රය කියලා. මෙහිදී අපි කතා කරන්නේ දින 28ක් තුල, එහෙම නැත්නම් මාසිකව මේ ගර්භාෂයේ සිදුවන වෙනස් වීම. මේ දෙකේ මේ චක්‍ර දෙක, ඒ කියන්නේ ඩිම්බකෝෂ චක්‍රය සහ ගර්භාෂික චක්‍රය එකිනෙකින් වෙන් වූ තනිව සිදුවන ක්‍රියාවලිය නෙවෙයි. මේ දෙක අතර හොඳ සම්බන්ධතාවයක් පවතිනවා. ඒකට හේතුව තමයි මේ ගර්භාෂික චක්‍රය සිදුවීමේ ක්‍රියාවලිය පාලනය කරන්නේ ඩිම්බකෝෂ මගින්. එහෙනම් ඩිම්බකෝෂයේ සිදුවන වෙනස් වීම වලට අනුව මේ ගර්භාෂයේ තුල සිදුවන වෙනස් වීම පාලනය වීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ චක්‍ර දෙකම හෝමෝන මගින් යාමනය වීමක්, එහෙම නැත්නම් පාලනය වීමක් සිදු වෙනවා. මේ ක්‍රියාවලි දෙකේම මේ වෙනස් වීම සිදු වෙමින් සූදානම් වෙන්නේ මේ සංසේචනයක් සිදු වූහොත් ඒ සංසේචනයේ සිදුවීමෙන් ඇතිවන කලලය විකසනයට අවශ්‍ය පරිසරය, එහෙම නැත්නම් ගර්භාෂික ආස්තරණය, මේ පරිසරයේ සූදානම් කර දීම සඳහා. මෙන්න මේ ගර්භාෂික චක්‍රය සහ ඩිම්බකෝෂ චක්‍රය සිදුවන මේ සංකීර්ණ ක්‍රියාවලි අධ්‍යයනයේ පහසුවට අපි ඒ තවදුරටත් කුඩා අවදි හෝ කලාවන් යටතේ අධ්‍යයනය කරන්න. එතෙන්දී අපිට ඩිම්බකෝෂයක් තුළ හඳුන ගන්න පුළුවන් පැහැදිලි අවදි දෙකක්. ඒ අවදි දෙක අපි නම් කරන්නේ සියුනිකා අවදිය සහ ලුටියල් අවදිය කියලා. ගර්භාෂික චක්‍රය, එහෙම නැත්නම් ආර්තව චක්‍රයේ සිදුවන මේ වෙනස් වීම කලාවන් තුනක් යටතේ අපි අධ්‍යයනය කරනවා. ඒ තමයි ප්‍රගුණන කලාව, ශ්‍රාවී කලාව සහ ආර්තව කලාව. එහෙනම් මේ චක්‍රීය ක්‍රියාවලි දෙකයි මම නැවත වරක් කියන්නම්. මොනවද? ඩිම්බකෝෂ චක්‍රය, මේ ඩිම්බකෝෂ චක්‍රයේ අවදි දෙකක් යටතේ අපි ඉගෙන ගන්නවා. එක් අවදියක් සියුනිකා අවදිය, අනිත් එක ලියුටියල් අවදිය. ගර්භාෂික චක්‍රයේ, එහෙම නැත්නම් ආර්තව චක්‍රයේ තවත් විදියකින් හැඳින්වුවොත් ඔසප් චක්‍රය කියලා හඳුන්වනවා. මේ චක්‍රය තුල කලාවන් තුනක් හඳුන ගන්න පුළුවන්. ඒවා තමයි ප්‍රගුණන කලාව, ශ්‍රාවී කලාව සහ ආර්තව කලාව. දැන් අපි බලමු මේ එක් එක් චක්‍රයේ සිදුවන මේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් වෙනස් වීම කෙරෙහි හෝමෝන මොන ආකාරයෙන් බලපානවද කියලා. ඊට පෙර අපි මේ කතා කරපු කරුණු ටික නැවත වරක් මතක් කරගමු. මානව ස්ත්‍රී ප්‍රජනක අවදි තුල චක්‍ර දෙකක් එක්ව ක්‍රියා කරනවා. ඒ තමයි ඩිම්බකෝෂ චක්‍රය සහ ගර්භාෂික චක්‍රය. ඩිම්බකෝෂ චක්‍රය ඉදී ඩිම්බකෝෂවල චක්‍රීය සිදුවන වෙනස් වීම මාලාවක් දකින්න පුළුවන්. ගර්භාෂික චක්‍රය, එහෙම නැත්නම් ය ආර්තව චක්‍රය ලෙස හඳුන්වනවා. එෙහිදී ගර්භාෂයේ මාසිකව සිදුවන වෙනස්කම් ගර්භාෂ චක්‍රයට අයත් වෙන්නේ. මෙන්න මේ ගර්භාෂික චක්‍රය, එහෙම නැත්නම් සිදුවන වෙනස්කම් පාලනය කරනු ලබන්නේ ඩිම්බකෝෂ චක්‍රය මගින් කියලා මම කිව්වා. ඒ විතරක් නෙමෙයි, මේ චක්‍ර දෙකම හෝමෝනමය ක්‍රියා මගින් යාමනය වෙනවා. මේ චක්‍ර දෙක එකිනෙකින් වෙන්වුණු ක්‍රියාවලිය නෙමෙයි. චක්‍ර දෙකෙහිම මේ ක්‍රියා එකිනෙක
සම්බන්ධ වෙලා පවතිනවා. ඩිම්බ සිවුනිකා වර්ධනය, ඩිම්බ මෝචනය සමගම කලල විකසනයට අවශ්‍ය ගර්භාෂික ආස්තරණය ප්‍රතිස්ථාපනය වීම තමයි මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදු වෙන්නේ. අපි ඊට පෙර කතා කරා වගේම ඩිම්බකෝෂ චක්‍රයේ ප්‍රධාන කොටස් දෙකයි. ඒව තමයි සිවුනික අවධිය, ඒ වගේම ලුටියල් අවධිය. ඊළඟට ගර්භාෂික චක්‍රයේ කලාවන් තුනයි: ප්‍රගුණන කලාව, ශ්‍රාවී කලාව සහ ආර්තව කලාව. දැන් අපි මුලින්ම කතා කරමු ඩිම්බකෝෂ චක්‍රය ගැන. මෙන්න මේ රූප සටහන තුලින් පෙන්වලා දෙනවා ඩිම්බකෝෂයක් තුල අර දින 28 පුරාවට ඒ සිදුවන වෙනස් වීම. එහිදී මුලින්ම ප්‍රාථමික සිවුනිකාව දකින්න ලැබෙනවා. ඒ සිවුනිකාව වර්ධනය වීම, ඒ වගේම එහි ඇති අණ්ඩසෛලය පරිණත වීම තමයි මෙහිදී සිදු වෙන්නේ. මේක ආරම්භ වෙන්නේ කොහොමද? අපි දන්නවා සිවුනිකාවක් විකසනය වීම ආරම්භ කරන්නේ, උත්තේජනය කරන්නේ සිවුනිකා උත්තේජක හෝමෝනය වන, එහෙම නැත්නම් අපි ඒක තව නමකින් හඳුන්වනවා FSH කියලා. මේ සිවුනිකා උත්තේජක හෝමෝනය එහෙම නැත්නම් FSH මගින් තමයි මෙම ක්‍රියාවලිය උත්තේජනය වෙන්නේ. නමුත් FSH ශ්‍රාවය කරන්නේ පූර්ව පිටුටරිය මගින්. එනම් පූර්ව පිටුටරිය මගින් මේ ශ්‍රාවය කිරීම උත්තේජනය කෙරෙහි බලපානවා හයිපොතැලමස්. එනම් මුලින්ම වෙන්නේ මේ සිවුනිකා අවධියේ ආරම්භයේදීම හයිපොතැලමස් මගින් GnRH ශ්‍රාවය කර එය පූර්ව පිටුටරිය මත බලපාන. මුලින්ම වෙන්නේ හයිපොතැලමසින් GnRH ශ්‍රාවය කරලා එම GnRH පූර්ව පිටුටරිය කෙරෙහි බලපා ඉන් FSH හා LH සුළු ප්‍රමාණවලින් ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම. එනම් විශාල ප්‍රමාණයේ ශ්‍රාවය වෙන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් තමයි ශ්‍රාවය වෙන්නේ. මොනවද? FSH හා LH. මෙහිදී මේ FSH එහෙම නැත්නම් සිවුනිකා උත්තේජක හෝමෝනය මගින් මෙම සිවුනිකාවක් වර්ධනය වීම එහෙම නැත්නම් තවදුරටත් මේ විකසනය වීම උත්තේජනය කරනවා. ඒ උත්තේජනය කරන්නේ FSH මගින් වුණාට අපි දන්නවා පූර්ව පිටුටරියෙන් නිපදවා ශ්‍රාවය කරන LH ඊට උදව් වෙනවා. එනම් අපි නැවත වරක් ඒ කරුණ කියමු. හයිපොතැලමස් මගින් ශ්‍රාවය වන GnRH මගින් පූර්ව පිටුටරිය උත්තේජනය කරනවා FSH හා LH සුළු ප්‍රමාණවලින් ශ්‍රාවය කරා. මෙහිදී ශ්‍රාවය වන FSH LH වල උපකාරයත් ඇතිව මෙම සිවුනිකා වර්ධනය උත්තේජනය කරනවා. ඔන්න දැන් මේ වර්ධනය වන සිවුනිකාවල විශේෂ කාර්යයක් ඉටු කරනවා. ඒ තමයි මේ වර්ධනය වන සිවුනිකා සෛල මගින් ඊස්ට්‍රඩියල් හෝමෝනය නිෂ්පාදනය ආරම්භ කරනවා. හැබැයි මේ වර්ධනය වන සිවුනිකාවල මුල් අවධියේදී ශ්‍රාවය කරනු ලබන ඊස්ට්‍රඩියල් මට්ටම සාමාන්‍යයෙන් ඉතා අඩු මට්ටමක පවතින. මේ ඊස්ට්‍රඩියල් වල පහළ මට්ටමක පැවතීම මගින්
විශේෂිත ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ තමයි ඊස්ට්‍රඩියල් පහළ මට්ටමක පැවතීම නිසා පූර්ව පිටියුටරියේ ක්‍රියාකාරීත්වය නිෂේධනය වීමක් සිදු වෙනවා. එහෙනම් පූර්ව පිටියුටරිය නිෂේධනය වෙනවා කියලා කියන්නේ පූර්ව පිටියුටරිය මගින් නිපදවන ගොනඩෝට්‍රොෆින් හෝමෝන, ඒ කියන්නේ LH සහ FSH. LH සහ FSH ශ්‍රාවයත් අඩු වෙනවා. නමුත් තවදුරටත් මේ සිවුනිකාව වර්ධනය වීමේදී පරිණත සිවුනිකාවක් මගින්, එහෙම නැත්නම් අපි ඔකට ග්‍රාෆීය සිවුනිකාවක් කියලාත් කියනවා. මේ පරිණත සිවුනිකාව මගින් ඊස්ට්‍රජන් එහෙම නැත්නම් ඊස්ට්‍රඩියල් නිපදවා ශ්‍රාවය කිරීම ඉහළ යනවා. ඒක ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. මේ සිවුනිකාවක් වර්ධනය වීමේදී මුල් අවස්ථාවේදී නිපදවන ඊස්ට්‍රඩියල් මට්ටම ඉතාමත් අඩුයි. ඒ අඩු ඊස්ට්‍රඩියල් මට්ටම මගින් මොකද්ද කරේ? පූර්ව පිටියුටරි ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනවා. ඒ නිසා ඒ මගින් ශ්‍රාවය වන FSH LH හෝමෝන ශ්‍රාවය වීම නිෂේධනය වීමක් වෙනවා. නමුත් මේ තවදුරටත් පරිණත වීමේදී ක්‍රමයෙන් ඊස්ට්‍රඩියල් මට්ටම වැඩි වෙනවා. මේ වැඩිවන ඊස්ට්‍රඩියල් මට්ටම නිසා එහෙම නැත්නම් මේ වර්ධනය වන සිවුනිකාවෙන් ඊස්ට්‍රඩියල් ශ්‍රාවය අධිකව ඉහළ යෑම නිසා මොකද වෙන්නේ? මේ ඉහළ මට්ටම් සහිත ඊස්ට්‍රඩියල් හේතුවෙන් හයිපොතැලමස් උත්තේජනය වීමක් වෙනවා. ඒ නිසා GnRH ශ්‍රාවය ඉහළ යනවා. එහෙනම් GnRH ශ්‍රාවය ඉහළ යනවා කියලා කියන්නේ මගින් පූර්ව පිටියුටරිය උත්තේජනය වෙලා FSH LH විශේෂයෙන්ම LH ශ්‍රාවය ශනිකව ඉහළ නැගීමක් සිදු වෙනවා. ඉතින් බලන්න විශේෂ කරුණු කිහිපයක් කිව්වා. වර්ධනය වෙන එහෙම නැත්නම් විකසනය වන සිවුනිකා මගින් මුලදී ශ්‍රාවය වන ඊස්ට්‍රඩියල් අඩු මට්ටමක්, ඒ අඩු ඊස්ට්‍රඩියල් මට්ටම මගින් පූර්ව පිටියුටරිය නිෂේධනය වීම නිසා FSH LH ශ්‍රාවය අඩු මට්ටමක පවතිනවා කියලා කිව්වා. බලන්නකො මේ පහත රූප සටහනේ දක්වලා තියෙන්නේ මේ හෝමෝන මේ වෙනස් වී. මේ කොළ පැහැයෙන් දක්වන්නේ FSH. රතු පැහැයෙන් දක්වලා තියෙන්නේ LH. කහ පැහැයෙන් ඊස්ට්‍රඩියල් මට්ටමත්, නිල් පැහැයෙන් ප්‍රොජෙස්ටරෝන් මට්ටමත් දක්වලා තියෙනවා. එනම් අපි මුලින්ම කතා කරේ මේ විකසනය වන සිවුනිකාවකින් නිපදවන ඊස්ට්‍රඩියල් මට්ටම මුලදී අඩුයි. ඒ අඩු මට්ටම මගින් තමයි පූර්ව පිටියුටරිය නිෂේධනය වෙන්නේ. ඒක නිසා බලන්නේ ඒ ප්‍රදේශයේදී දක්වලා තියෙන FSH සහ LH මට්ටමත් අඩු මට්ටමක පවතින. නමුත් මේ පරිණත සිවුනිකාවක් එහෙම නැත්නම් ග්‍රාෆීය සිවුනිකාවක් බවට විකසනය වෙද්දී සීග්‍රේන් ඊස්ට්‍රඩියල් මට්ටම වැඩි වෙනවා. මේ වැඩි වෙන ඊස්ට්‍රඩියල් මට්ටම මගින් හයිපොතැලමස් උත්තේජනය වෙලා එමගින් GnRH ශ්‍රාවය වෙනවා. එම GnRH පූර්ව පිටියුටරිය කෙරෙහි බලපාලා දැන් මොකද වෙන්නේ? FSH මට්ටමත් LH මට්ටමත් වැඩිවීම සිදු වෙනවා. මෙහිදී මම කියවා විශේෂයෙන්ම වැඩිවීම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා LH වල. LH වල ශනිකව ඉහළ යාමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා
මේ LH වල ෂණික ඉහළ යෑම හේතුවෙන් අර ඩිම්බකෝෂයේ තියෙන ග්‍රාෆීය සිවුනිකාවක් එහෙම නැත්නම් පරිණත සිවුනිකාවකයට සංවේදී වෙලා මේ තරලයකින් පිරි කුහරයක් සහිත සිවුනිකා පටක වලින් ආස්තරණය වූ විහයක් තුල පිහිටලා තියෙන ද්විතීක අණ්ඩසෛලය සහිත මෙම ව්‍යුහය ඩිම්බකෝෂයේ බිත්තියේ මත ඉදිමුමක් ලෙස දිස් වෙනවා. මේ LH වල ෂණික ඉහළ යෑම සිදුවුණු දිනට පසු දිනයේ මේ සිදුවෙන්නේ සාමාන්‍යයෙන් මේ චක්‍රයේ ආරම්භ වෙන්නේ පළවෙනි දිනේ ලෙස සැලකුවොත් LH මට්ටමේ ෂණික වැඩිවීම සිදු වෙන්නේ 13 වන දිනේ. එහෙනම් මේ 13 වන දිනේ වෙද්දී මේ දින 28ක චක්‍රීය ක්‍රියාවලියේ දින 13 එහෙම නැත්නම් 13 වන දිනේදී LH මට්ටමේ ෂණික වැඩිවීම සිදු වෙනවා. ඊට පසු දිනේ, ඒ කියන්නේ 14 වන දිනේදී ඒ හේතුවෙන් මේ ද්විතීක අණ්ඩසෛලය එහෙම නැත්නම් ඩිම්බය මෝචනය වෙනවා. ඔන්න ඔතනින් තමයි මේ සිවුනිකා අවධිය කියන අවධිය අවසන් වෙන්නේ. එහෙනම් පැහැදිලි වෙන්න ඇති මේ සිවුනිකා අවධිය කියන ඩිම්බකෝෂ චක්‍රයේ මුල් අවධියේදී සිදුවන වෙනස් වීම මොනවද කියලා. එනම් මේ සිවුනිකා අවධිය පළමු දිනේ සිට 14 වන දිනය දක්වා සිදුවන ක්‍රියාවලිය. එය අවසන් වෙන්නේ පරිණත සිවුනිකාවක් පිපිරිලා ද්විතීක අණ්ඩසෛලය මෝචනය වීමත් සමග. එනම් මේ පිපිරීම සිද්ධ වෙන්නේ අර ඩිම්බකෝෂයේ ආසන්නතම බිත්තිය පිපිරී යාමෙන්. මේ ඩිම්බය නැත්නම් ද්විතීක අණ්ඩසෛලය නිදහස් වෙනවා, එහෙම නැත්නම් මෝචනය වෙනවා කියලා අපි කියනවා. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති සිවුනිකා අවධියේදී කොහොමද මේ දින 14 තුල FSH මට්ටම ඊළඟට LH මට්ටම අඩු මට්ටමක පැවතිලා ඊස්ට්‍රොජන් නැත්නම් ඊස්ට්‍රොඩියල් මට්ටම වැඩිවීමත් සමග වැඩි ඊස්ට්‍රොඩියල් මට්ටමේදී හයිපොතැලමස් උත්තේජනය වෙලා GnRH ශ්‍රාව්‍ය හේතුවෙන් පූර්ව පිටියුටරි උත්තේජනය වී LH සහ FSH මට්ටම වැඩි වෙන්නේ කියන එක. ඒ LH වල ක්ෂණික වැඩිවීම නිසා කොහොමද සිවුනිකාවක් පරිණත සිවුනිකාවක් පිපිරි ද්විතීක අණ්ඩසෛලය නිදහස් වෙන්නේ කියන එක. දැන් එහෙනම් මුල දින 14 තුල සිදුවන සිවුනිකා අවධියයි එදී ඩිම්බකෝෂය තුල සිදුවන ක්‍රියාවලිය සහ ඒට හෝමෝන වල බලපෑමයි මේ විස්තර කරේ. එහෙනම් අපි එතනින් එහාට ඩිම්බකෝෂ චක්‍රයේ දෙවන පියවර වන ලුටියල් අවධිය සිදුවෙන්නේ කොහොමද කියන එකත් එහිදී හෝමෝන වල මොන වගේ බලපෑමක්ද තියෙන්නේ කියන එක ගැනත් අපි කතා කරමු. මේ ලුටියල් අවධිය ආරම්භ වෙන්නේ ඩිම්බ මෝචනයෙන් පසුව. ඩිම්බ මෝචනයෙන් පසුව ඒ කියන්නේ 14 වන දිනේ සිට 28 වන දිනය දක්වා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් ද්විතීක අණ්ඩසෛලය නිදහස් වුණාට පස්සේ මෙතන ඉතිරි වෙනවා ඩිම්බකෝෂයේ සිවුනිකා පටක. මේ ඉතිරි වන සිවුනිකා පටක
ඉන් පසුව ග්‍රන්ථිමය ව්‍යුහයක් වන පීත දේහය බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය උත්තේජනය කරන්නේ LH මගින්. එහෙනම් ද්විතීය අවධියේදී ඩිම්බකෝෂය තුල තියෙන සිවුනිකා පටක LH මගින් උත්තේජනය වෙලා ඒ පීත දේහය කියන ග්‍රන්ථිමය ව්‍යුහයක් බවට පත් වෙනවා. දැන් මේ ග්‍රන්ථිමය ව්‍යුහය වන පීත දේහයේ ප්‍රධාන කාර්යයක් තමයි ඊස්ට්‍රඩියල් සහ ප්‍රොජෙස්ටරෝන් නිපදවා ශ්‍රාවය කිරීම. බලන්න එහෙමනම් මේ අවස්ථාවේදී ඊස්ට්‍රඩියල් මට්ටම සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙන්න ඕනේ. මේ නිල් පැහැයෙන් දක්වලා තිබුණු ප්‍රොජෙස්ටරෝන් මට්ටම දැන් පීත දේහ අවධියේදී C ග්‍රීන් වැඩි වෙනවා. ඒ වගේමයි ඊස්ට්‍රඩියල් මට්ටමත් වැඩි වෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඊස්ට්‍රඩියල් මට්ටමට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාව්‍ය වෙනවා. මෙන්න මේ පීත දේහය මගින් ඊස්ට්‍රඩියල් සහ ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාව්‍ය කිරීම නිසා මේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන දෙකේ ක්‍රියාකාරීත්වය ඒ සංයුතියේ ක්‍රියාකාරීත්වය මගින් හයිපොතැලමස් හා පූර්ව පිටියුටරිය මත ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. නැවත කිව්වොත් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටමේ ඉහළ යාම නිසා එය බලපානවා හයිපොතැලමස් සහ පිටියුටරිය මත. එමගින් හයිපොතැලමසේ හා පිටියුටරියේ ක්‍රියාකාරීත්වය නිෂේධනය වීමක් සිදු වෙනවා. ඒ නිසා පූර්ව පිටියුටරිය මගින් LH හා FSH ශ්‍රාවය නැවත ඉතා පහළ මට්ටමක් දක්වා අඩු කරනවා. බලන්න එහිදී මේ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් වැඩි මට්ටම් මගින් පූර්ව පිටියුටරිය සහ හයිපොතැලමස් නිෂේධනය වීම නිසා එමගින් නිපදවන පූර්ව පිටියුටරිය මගින් නිපදවන LH මට්ටම ඒ වගේම FSH මට්ටම අඩු අගයකට පත් වෙනවා. මොකක්ද ඒකේ වැදගත්කම? මේ LH හා FSH මට්ටම අඩු වෙනවා කියලා කියන්නේ නැවත සිවුනිකාවක් විකසනය වීම උත්තේජනය වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ අරමුණ තමයි පීත දේහය මගින් පාලනය කරනවා තව දුරටත් සිවුනිකාවක් විකසනය වීම. පීත දේහයේ මගින් නිපදවන ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් මට්ටමේ වැඩිවීම මගින් තව දුරටත් නව සිවුනිකාවක් විකසනය හා වර්ධනය වීම නතර කරනවා. ඇයි? මේ පිට වෙලා ගිය මෝචනය වුණු ද්විතීයික අණ්ඩසෛලයේ සංසේචනයක් වුවහොත් තවත් සිවුනිකාවක් විකසනය වීම අවශ්‍ය නොවන නිසා. එනවා සංසේචනයක් සිදුවේ කියලා බලාපොරොත්තුවෙන් මොකද කරන්නේ? තව දුරටත් මේ සිවුනිකාවක් වර්ධනය හා විකසනය වීම නතර කිරීමක් තමයි ඉහළ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම මගින් සිදු කරන්නේ. නමුත් මේ විමෝචනය වුණු ද්විතීයික අණ්ඩසෛලය සංසේචනයක් සිදු නොවුනහොත් මෙම අණ්ඩසෛලය සංසේචනයක් සිදු නොවුනහොත් තවදුරටත් මේ පීත දේහය පවතින්නේ නැහැ.
එහෙනම් එම අවස්ථාවේදී මේ පීත දේහය පිරිහිලා ශ්වේත දේහයක් බවට පත් වෙනවා. එහෙනම් ග්‍රන්ථිමය ව්‍යුහයක් ලෙස ක්‍රියා කරමින් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නිපදව මේ පීත දේහයේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ඒ නිසා සීග්‍රීන් බලන්න මෙතන දක්වලා තියෙනවා ඊස්ට්‍රජන් මට්ටම සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වෙනවා. දැන් මම ඊට පෙර කිව්වා ඉහළ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් නැත්නම් ඊස්ට්‍රඩියල් මට්ටමක් පැවතීම මගින් හයිපොතැලමස් සහ පූර්ව පිටියුටරිය ක්‍රියාකාරීත්වය නිෂේධනය කරලා ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් FSH LH මට්ටම අඩු අගයට ගෙනෙනවා කියලා. මේ මගින් කරේ මොකද්ද? නැවත සිවුනිකාවක් වර්ධනය සහ විකසනය වීම වැළැක්වීම. නමුත් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම මේ වගේ අඩු වුණාම මොකද වෙන්නේ? එහෙනම් තවදුරටත් මේ අඩු ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් මට්ටම් මගින් අර පූර්ව පිටුටරිය සහ හයිපොතැලමස් නිෂේධනය කරලා තබා ගන්න බෑ. එහෙනම් මේ දක්වා ක්‍රියාත්මක වුණු අර ඍණ ප්‍රතිපෝෂී ක්‍රියාව ඉවත් වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? නැවත පූර්ව පිටුටරිය මගින් FSH හා LH නිපදවීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් නිපදවන FSH නිසා නැවත වරක් මෙය සිවුනිකාවක් වර්ධනය හා විකසනය ආරම්භ කරනවා. ඔන්න ඔය විදිහට තමයි චක්‍රයක් ලෙස මේ දින 28කට වරක් ඩිම්බ කෝෂය තුල මේ චක්‍රීය ක්‍රියාවලිය සිදුවීම මෙම හෝමෝන මගින් යාමනය කරන්නේ. එහෙනම් පළවෙනි දින 14 ඇතුළත සිදුවන මේ ක්‍රියාවලිය කෙරෙහි කොහොමද LH FSH බලපෑවේ කියන එක, එහිදී ඊස්ට්‍රඩියල් මට්ටම ප්‍රොජෙස්ටරෝන් මට්ටම මොනවාගේක පැවතුනාද කියන එක අපිට දැන් අවබෝධයක් තියෙනවා. මෙන්න මේ දින 14ක පුරාවට සිදුවෙන මේ ක්‍රියාවලිය අපි සිවුනිකා අවධිය කියලා හැඳින්වනවා. ඊට පසුව ඩිම්බ මෝචනයේ පසුව ආරම්භන ඉතිරි දින 14, ඒ කියන්නේ 14 වන දිනේ සිට 28 වන දිනේ දක්වා සිදුවන මේ ක්‍රියාවලිය අපි ලුටියල් අවධිය ලෙස හඳුන්වනවා. එහෙනම් එෙහිදී කොහොමද ප්‍රොජෙස්ටරෝන් මට්ටම, ඒ වගේම ඊස්ට්‍රඩියල් මට්ටම වැඩි වෙන්නේ? FSH LH මට්ටම අඩු වගේක පවතින ආකාරය, ඒ සඳහා කොහොමද පීත දේහයක බලපෑම, එමගින් කොහොමද ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් හයිපොතැලමස් සහ පූර්ව පිටියුටරි කෙරෙහි බලපෑවේ? මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳ අපිට දැන් අවබෝධයක් ලැබුණා. අපි දැන් මේ කතා කරපු කරුණු ටික නැවත එනම් බලලා ඉමු. සිවුනිකා අවධියේදී සිවුනිකා වර්ධනය වීම හා අණ්ඩසෛල පරිණත වීම සිදු වෙනවා. සිවුනිකා අවධියේ ආරම්භයේදී හයිපොතැලමස් මගින් ශ්‍රාව්‍ය වන GnRH මගින් පූර්ව පිටියුටරියෙන් FSH හා LH සුළු ප්‍රමාණවලින්, මොන වචනයක් එතන මතක තියාගන්න ඕනේ, සුළු ප්‍රමාණවලින් ශ්‍රාව්‍ය කිරීම උත්තේජනය කරනවා. LH උපකාරය ඇතිව සිවුනිකා වර්ධනය උත්තේජනය කරන්නේ FSH මගින්. වර්ධනය වන සිවුනිකා සෛල මගින් ඊස්ට්‍රඩියල් හෝමෝනය නිෂ්පාදනය ආරම්භ කරනවා. ඒ නිසා සිවුනිකා අවධියේදී ඊස්ට්‍රඩියල් මට්ටම පවතින්නේ මුලදී නම් අඩු වගේක, පසුවය ක්‍රමයෙන් ඉහළ යනවා. ඊස්ට්‍රඩියල් මට්ටම පහළ මට්ටමක පවතින වෙලාවේ පූර්ව පිටියුටරියෙන් ශ්‍රාව්‍ය වන ගොනඩෝට්‍රොෆින්, ඒ කියන්නේ FSH LH හෝමෝන ශ්‍රාව්‍ය නිෂේධනය කරනවා. ඒ නිසා සිවුනිකා අවධියේදී FSH හා LH සාපේක්ෂව පහළ මට්ටමක තමයි පවතින්නේ.
වර්ධනය වන සිවුනිකාවෙන් ඊස්ට්‍රඩියල් ශ්‍රාවය අධිකව ඉහළ යනවා. මම කිව්වා පරිණත සිවුනිකාවකදී ඊස්ට්‍රඩියල් ශ්‍රාවය අධිකව ඉහළ යනවා කියලා. ඒ ඉහළ මට්ටමේ සාන්ද්‍රණය හේතුවෙන් හයිපොතැලමස් උත්තේජනය වෙලා GnRH ශ්‍රාව්‍ය වීම ඉහළ යනවා. එයින් පූර්ව පිටියුටරිය උත්තේජනය වී FSH/LH විශේෂයෙන්ම අපි කිව්වා එතෙන්දී මීට පෙර රූපසටහනෙන් අපි දැක්ක ප්‍රස්ථාරය තුලින් දැක්ක විශේෂයෙන්ම වැඩිවීමට ලක් වෙන්නේ LH. එහෙනම් LH වල ශ්‍රාවයේ ශනිකව ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ ශනික ඉහළ යෑම සිදුවීම නිසා මොකද වෙන්නේ? අර තරලයක් පිරුණු කුහරයක් සහිත මේ සිවුනිකාව තවත් විශාල වෙලා ඩිම්බකෝෂය මත ඉදිමුමක් ලෙස දකින්න ලැබෙනවා. ඉන්පසුව මේ LH ශනිකව ඉහළ ගිය දිනේට පසු දිනේ, ඒ කියන්නේ අපි අර මුල දිනේ සිට බැලුවොතින් 14 වන දිනේ මොකද වෙන්නේ? ඩිම්බය මෝචනය වීමක් සිදු වෙනවා. එතනින් සිවුනිකාවදිය අවසන් වෙනවා. විදි FSH ඉහළ LH මට්ටම් හේතුවෙන් සිවුනිකාව හා ඩිම්බකෝෂයේ ආසන්න සිවුනිකාව ඩිම්බකෝෂයේ ආසන්නතම බිත්තියේ පුපුරලා තමයි මේ ද්විතීයික අණ්ඩසෛලය නිදහස් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්නේ නැති මේ ඩිම්බකෝෂ චක්‍රයක් තුල කොයි විදිහටද සිවුනිකා අවදිය ඒ වගේම ලුටියල් අවදිය සිද්ධ වෙන්නේ කියලා. එදී මොන ආකාරයකද හෝමෝනමය වෙනස් වීම සිදු වෙන්නේ සහ ඒ ක්‍රියාකාරීත්වය මේ හෝමෝන මගින් යාමන වෙන්නේ කියන එක පිළිබඳව. හරි. ලුටියල් අවදියත් අපි මේ විදිහට මතක් කරගෙන යමු. ඩිම්බ මෝචනයෙන් පස්සේ තමයි ලුටියල් අවදිය වෙන්නේ. ලුටියල් අවදියේදී ඩිම්බකෝෂය තුල තියෙන සිවුනිකා පටක LH මගින් උත්තේජනය පීත දේහය කියන ග්‍රන්ථිමය ව්‍යුහයක් බවට පත්වීම සිදු වෙනවා. එනේ ක්‍රියාවලිය උත්තේජනය කරන්නේ කවුද? මේ පරිණත සිවුනිකාවකින් ඩිම්බය නිදහස් වෙලා ගියාට පස්සේ ඉතිරිවන සිවුනිකා පටක පීත දේහයට බවට පත්වීම උත්තේජනය කරන්නේ එතෙන්දී LH මගින්. මේ පීත දේහය මගින් ශ්‍රාව්‍ය කරන හෝමෝන දෙකක් තියෙනවා. ඒවා තමයි ඊස්ට්‍රඩියල් සහ ප්‍රොජෙස්ටරෝන්. එනනම් මේ ඊස්ට්‍රඩියල් සහ ප්‍රොජෙස්ටරෝන් මගින් හයිපොතැලමස් සහ පූර්ව පිටියුටරිය මත ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ක්‍රියාකාරීත්වයන් නිෂේධනය වෙනවා. ඒක නිසා පූර්ව පිටියුටරියෙන් FSH හා LH ශ්‍රාවය ඉතා පහළ මට්ටමක් දක්වා අඩු කරනවා. එහෙනම් FSH සහ LH මට්ටම අඩු වෙනවා කියලා කියන්නේ LH ගේ ආධාරය ඇතුව FSH මගින් ඩිම්බකෝෂයේ තවත් ප්‍රාථමික සිවුනිකාවක් එහෙම නැත්නම් මූලික සිවුනිකාවක් විකසනය වීම වර්ධනය වීම වැළැක්වීම සිදු වෙනවා. ඒ වැදගත්කම තමයි ගැප් ගැනීමක් සිදු නොවුනොතින් තවදුරටත් තවත් ආර්තවයක් සිදු වීම එහෙම නැත්නම් නව ඩිම්බයක් විමෝචනය වීම වැළැක්වීම. නමුත් ගැප් ගැනීමක් සිදු නොවුනහොත් එහෙම නැත්නම් සංසේචනයක් සිදු නොවුනහොත් මොකද වෙන්නේ? මේ ලුටියල් අවදිය අවසාන වීම සිදු වෙනවා. එහිදී අර කියපු ගොනඩොට්‍රොෆින් මට්ටම් වල පහළ බැසීම පීත දේහය පිරිහිලා ශ්වේත දේහයක් බවට පත් වෙනවා.
පීතදේහය පිරිහීමෙන් ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රඩියල් හෝමෝන ස්‍රාවය ශීඝ්‍ර ලෙස පහළ බහිනවා. මේ ඊස්ට්‍රඩියල් හා ප්‍රොජෙස්ටරෝන් මගින් හයිපොතැලමස් මත හා පූර්ව පිටියුටරිය මත මතකයින රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒ රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණය ඉවත් වීමක් සිදු වෙනවා. ඒ නිසා ඊළඟ ඩිම්බකෝෂ චක්‍රයක් ආරම්භය සඳහා මොකද වෙන්නේ? නව සිවුනිකාවක් නැවත වර්ධනය හා විකසනය වීම සිදු කරන්න FSH නිපදවන්න පූර්ව පිටියුටරියට හැකියාවක් ලැබෙනවා. හරි. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති. අපි දැන් බලමු ඊළඟ චක්‍රීය ක්‍රියාවලිය සිදුවෙන ගර්භාෂයේ සිදුවෙන වෙනස් වීම මොනවද කියලා. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් නිසා පුතේ ඔයගලන්ට පුළුවනි කොටසින් කොටස මේක නරඹලා හුම්කම් දීලා අවබෝධ කරගෙන ඉන්පසුව ඊළඟ කොටස නැවත වරක් නරඹන්න. හොඳින් එක් කොටසක් අවබෝධ කරගෙන නැවත අහලා මේක හොඳින් අවබෝධ කර ගැනීම සිදු කරන්න ඕනේ. මොකද මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් නිසා. ඉතින් අපි දැන් බලමු ගර්භාෂික චක්‍රය. එහෙම නැත්නම් ආර්තව චක්‍රය අපි ඕකම හඳුන්වනවා ඔසප් චක්‍රය කියලා. මම ඊට පෙරත් කිව්වා ඒක ප්‍රධාන කලාවන් තුනක් යටතේ අපි කතා කරන්නේ. ඒවා තමයි ආර්තව කලාව, ප්‍රගුණන කලාව, හා ශ්‍රාවී කලාව කියලා. බලන්න මෙතන දක්වලා තියෙනවා. ඉස්සෙල්ලා අපි කතා කරේ ඩිම්බකෝෂයේ සිදුවෙන වෙනස් වීම. මෙතන මේ දක්වලා තියෙන්නේ ගර්භාෂයේ බිත්තියේ ඝනකම වෙනස් වෙන හැටි. එහි සිදුවෙන අනෙකුත් වෙනස් වීම. එහෙනම් මේ පහලින් දක්වලා තියෙන රූපයේ දින 28 පුරාවට ගර්භාෂයේ බිත්තියේ සිදුවෙන වෙනස් වීම දක්වලා තියෙනවා. ඒ වගේම ඉහළින් ප්‍රස්ථාරිකව නිරූපණය කරලා තියෙන්නේ එක් එක් ඊට අදාළ කාලවලදී හෝමෝනමය සාන්ද්‍රණයන්ගේ වෙනස් වීම සහ ඒවායේ බලපෑම පිළිබඳ. මෙතෙන්දී මම මුලින්ම විස්තර කරගෙන යන්නේ ආර්තව කලාව ගැන නෙවෙයි ප්‍රගුණන කලාව ගැන. අපි මුලින්ම ප්‍රගුණන කලාව, ඊට පස්සේ ශ්‍රාවී කලාව, ඊළඟට ආර්තව කලාව ගැන විස්තර කරමු. සාමාන්‍යයෙන් ප්‍රගුණන කලාව ආරම්භ වෙන්නේ මේ චක්‍රයේ ආරම්භයේ පසුව දින 3-5 අතර කාලයේ සිට දින 14 දක්වා ගත කරන කාලය තුල සිදුවෙන වෙනස් වීම තමයි අපි ප්‍රගුණන කලාව යටතේ අධ්‍යයනය කරන්නේ. මොකද්ද මේ ප්‍රගුණන කලාවක් කියලා කියන්නේ? ඩිම්බකෝෂයේ වර්ධනය වන සිවුනිකාවක් තිබුණෙත් ඔය කාලෙනේ. මතකද ඔයගලන්ට අපි මීට පෙර කතා කරපු රූප සටහනේ ඔන්න ඔය කියන මුල දින 3-5 සිට හෝ 3-5 සිට ඔය දින 14 දක්වා කාලය තුල සිවුනිකාවක් වර්ධනය හා විකසනය වුණානේ. මෙන්න මේ ඩිම්බකෝෂයේ වර්ධනය වන සිවුනිකාව මගේ ශ්‍රාවය කරන ඊස්ට්‍රඩියල් මට්ටම වැඩි වුණේ මේ කාලය තුලදී. ඊස්ට්‍රඩියල් මට්ටම වැඩි වුණේ මෙන්න මේ කාලය තුලදී. බලන්න මෙතනින් දක්වලා තියෙනවා. ඒකට හේතුව එහි විකසනය වන සිවුනිකාව මගින් ශීඝ්‍රයෙන් නැත්නම් වැඩි ප්‍රමාණයෙන් ඊස්ට්‍රඩියල් ශ්‍රාවය කිරීමක් සිදු වෙනවා. එනම් මේ වැඩි වන ඊස්ට්‍රඩියල් මට්ටම මගින් ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම ඝනකම වැඩිවීම උත්තේජනය වෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉඳලා බලන්න මේ දින 14 දක්වා කාලය තුල
එන්ඩෝමෙට්‍රියමේ සිදුවන වෙනස් වීම. එන්ඩෝමෙට්‍රියමේ ඝනකම ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ওই කාලය තුලදී මෙය වඩාත් වාහිනීමත් වෙනවා. රුධිර නාල හොඳින් වර්ධනය වෙනවා. ශ්ලේෂ්මල ග්‍රන්ථි දික්වීමක් සිදු වෙනවා. ඔන්න විදිහට එන්ඩෝමෙට්‍රියම වර්ධනය වෙලා ඝනකමින් වැඩිවීම තමයි මෙහිදී සිදු වෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ ඩිම්බකෝෂ චක්‍රයේ සිදුවුණු සිවුනිකා අවධිය සමග මේ දැන් අපි කතා කරන ගර්භාෂයක චක්‍රයේ ප්‍රගණන අවධිය සම්බන්ධීකරණය වෙනවා කියලා. එහෙනම් මේ කාලයේදී ඩිම්බකෝෂයේ ගත කරේ සිවුනිකා අවධිය. එහෙනම් මේ සිවුනිකා අවධිය සම්බන්ධීකරණය වෙනවා මොන අවධියත් එක්කද? ගර්භාෂයේ ප්‍රගුණන කලාවත් එක්ක. ඔන්න ඔය විදිහට එන්ඩෝමෙට්‍රියමේ ඝනකම වැඩිවීම. එහෙම නැත්නම් ඩිම්බකෝෂයේ වර්ධනය වන සිවුනිකා මගින් ශ්‍රාව්‍ය වන ඊස්ට්‍රඩියල් මට්ටමේ වැඩිවීමත් සමග මෙහි බිත්තියේ ඝනකමේ වැඩිවීම තමයි ප්‍රගුණන කලාව කියලා කියන්නේ. දැන් බලන්න ඊළඟට ඇති වෙන්නේ ශ්‍රාවී කලාව. දින 14 දී මොකද්ද විශේෂ සිදුවීමක් සිදු වුණා. මොකද්ද දින 14 දී සිදු වුණ විශේෂ සිදුවීම? ඒක තමයි අර පරිණත සිවුනිකාවක් පිපිරිලා ද්විතීයික අණ්ඩසෛලයක් නිදහස් වෙලා යන. එහෙනම් අපිට කියන්න පුළුවන් ශ්‍රාවී කලාව ඇති වෙන්නේ ඩිම්බ මෝචනයේ පසුව ඇතිවන කලාව කියලා. ඊළඟට ඇතිවෙන්නේ මොකද්ද? අර සිවුනිකා පටක LH මගින් පීත දේහයක් බවට පත්වීම උත්තේජනය කරානේ. මතකයිනේ දැන් මීට පෙර අපි කතා කරපු එක. පීත දේහ බවට අර සිවුනිකා පටක පත් කිරීම උත්තේජනය කරේ LH මගින්. දැන් අර පීත දේහය මගින් ශ්‍රාවය කරනවා හෝමෝන දෙකක්. ඒවා තමයි ඊස්ට්‍රඩියල් හා ප්‍රොජෙස්ටරෝන්. එහෙනම් මේ පීත දේහය මගින් ශ්‍රාවය වන ඊස්ට්‍රඩියල් හා ප්‍රොජෙස්ටරෝන් වල ක්‍රියාකාරීත්වය නිසා නැවත මොකද වෙන්නේ? අර ගර්භාෂයේ ආස්තරණයේ ඝනකම ඒ වගේම එහි තවදුරටත් විකසනය වීම පැවැත්ම උත්තේජනය කිරීමක් සිදු කරනවා. එහිදී වෙන වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ ඇති ධමනී විශාල වීමක් සිදු වෙනවා. මේ කලාපයේදී ඇති ධමනී විශාල වීමක් සිදු වෙනවා. ඊළඟට මේ එන්ඩෝමෙට්‍රියමේ තියෙනවා ග්‍රන්ථි. මේ තියෙන ග්‍රන්ථි වර්ධනය වෙනවා, දිගින් වැඩි වෙනවා, වර්ධනය වීමක් සිදු වෙනවා. ඇයි මේ ග්‍රන්ථි වර්ධනය වෙන්නේ? මේ ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන ශ්‍රාවී ද්‍රව්‍යයක් මගින් තමයි පෝෂණය ලබන්නේ අධිරෝපණය වීමට පෙර පවතින කලලය. එහෙනම් ලපටි කලලය අධිරෝපණයකට පෙර ගර්භාෂය තුල පාවෙමින් පවතිනවා. මේ පාවෙමින් පවතින ලපටි කලලයට පෝෂණය සැපයීම සඳහා තමයි මේ ග්‍රන්ථි විශාලව වර්ධනය වෙලා හොඳින් සැකසෙන්නේ. ඒ වගේම ඒ සඳහා පෝෂණය ලබා දෙන අධිරෝපණයෙන් පසු පෝෂක ලබා දීම සඳහා හොඳින් රුධිර වාහිනී විශාලව වර්ධනය වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මුරුලාව එහෙම නැත්නම් බ්ලාස්ට කෝෂ්ඨය මේ එන්ඩෝමෙට්‍රියම තුල අධිරෝපණය වීම සඳහා තමයි මෙයාගේ
එන්ඩෝමෙට්‍රියමේ ඝනකම වැඩිවීමක් සිදු වෙනවා. එහෙනම් මේ ශ්‍රාවී කලාව තුළ තව දුරටත් සංසේචනයක් සිදු වුවොතින් එය සඳහා පෝෂණයේ සැපයීමට, එය ආරක්ෂා කර ගැනීමට, ඊට අධිරෝපණය වීම සඳහා සුදුසු තත්වයන් සකස් කර දීමට තමයි මේ ශ්‍රාවී කලාව තුලදී මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පුතේ මේ ශ්‍රාවී කලාව, ඒ කියන්නේ මේ දින 14න් පසු, ඒ කියන්නේ දින 28 දක්වා අතර කාලය ඩිම්බ කෝෂයක නම් සිදු වුණු ඒ කොටස අපි හැඳින්වුවේ ලුටියල් අවධිය කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් නේද ඉස්සෙල්ලා ප්‍රගුණන කලාව හා සම්බන්ධයි කියලා අපි කිව්වා සිවුනිකා අවධිය. අපිට කියන්න පුළුවන් මේ ශ්‍රාවී කලාව මේ 14 වන දිනේ සිට 28 වන දින දක්වා මේ ගර්භාෂයේ බිත්තියේ මේ සිදුවන වෙනස් වීම සහිත මේ ශ්‍රාවී කලාව සම්බන්ධයි කියලා මොන අවධියත් එක්කද? ඩිම්බකෝෂයේ ලුටියල් අවධියත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරි. බලන්න එතන හෝමෝනමය වෙනස් වීම දක්වලා තියෙනවා. මෙතෙන්දී ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙලා ඊළඟට ඊස්ට්‍රඩියල් මට්ටමේ වැඩිවීමක් සිදු වෙනවා. ඉස්සෙල්ලා වගේමයි. ඒ නිසා තමයි උත්තේජනය වෙලා මේ එන්ඩෝමෙට්‍රියමේ ඝනකම වැඩි වෙලා රුධිර වාහිනී විශාල වෙලා ග්‍රන්ථි හොඳින් වර්ධනය වෙලා සකස් වීමක් සිදු වෙන්නේ. එහෙනම් අපි මේ වෙද්දි කතා කරා ප්‍රගුණන කලාව ඊළඟට ශ්‍රාවී කලාව පිළිබඳව. ඔන්න බලන්න මේ ශ්‍රාවී කලාව අවසානයේදී වෙන දේ අර පීත දේහය ශ්වේත දේහයක් බවට පරිහානියටපත් වෙද්දී පීත දේහය මගින් ඉටු කරපු හෝමෝනමය ශ්‍රාවය නතර වේ. ඒ කියන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය අඩු වෙලා යනවා. මේ හෝමෝනවල ශීඝ්‍රයෙන් අඩුවීම නිසා අර බිත්තියේ ඝනකමු ස්වභාවය තව දුරටත් පවත්වා ගන්නේ නැහැ. මොන එතනින් එහාට තමයි මේ ආර්ථව කලාව ආරම්භ වීම පටන් ගන්න. එහෙනම් අපි නැවත පළවන දිනය ගත්තොත් මේ පළවන දිනේ සිට දින 3ත් 5ත් අතර කාලය තුල මේ සිදුවෙන ක්‍රියාවලිය තමයි අපි ආර්ථව කලාවක් ලෙස හඳුන්වන්නේ. එහෙනම් සංසේචනයක් සිදු නොවුනහොත් එහෙම නැත්නම් කලලයේ අධිරෝපණයක් සිදු නොවුනහොත් පීත දේහයේ පිරිහී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩිම්බකෝෂ හෝමෝන අඩුවීමක් සිදු වෙනවා. එය ශ්‍රාවී අවධියේ අවසානයේ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙන්නේ මොකද්ද? මෙහි තියෙන ධමනි සංකූචනය වෙනවා. මෙහි තියෙන ධමනි සංකූචනය වෙනවා. එහෙනම් ධමනි සංකූචනය වෙනවා කියලා කියන්නේ අර එන්ඩෝමෙට්‍රියමේ තියෙන සෛලවලට ඔක්සිජන් නැත්නම් පෝෂක සැපයීම අඩු වෙනවා. ඒ නිසා එහි තියෙන සෛල විශාල ප්‍රමාණයක් මිය යෑමට ලක් වෙනවා. ඒ හේතුවෙන් ගර්භාෂයේ ආස්තරණය එහෙම නැත්නම් එන්ඩෝමෙට්‍රියමේ පටක බිඳ වැටිලා රුධිරය සමග දින 3ක් එහෙම නැත්නම් 5ක් අතර කාලයක් පළවෙනි දිනේ සිට දින 3 හෝ 5 දක්වා අතර කාලයක් තුල යෝනි මාර්ගයේ ඔස්සේ
මේ ගර්භාෂයේ ගැලවී ඉවත් වෙන කොටස් සහ ගර්භාෂයේ බිත්තියේ ගැලවී ඉවත් වෙන එන්ඩෝමෙට්‍රියමේ කොටස් හා රුධිරය යෝනි මාර්ගයේ ඔස්සේ බැහැරවීමක් සිදු වෙනවා. ඔන්න ඔය අවධිය තමයි අපි ආර්තව කලාවක් ලෙස හඳුන්වන්නේ. එහෙනම් අපිට මේක පැහැදිලි කරන්න වඩාත් ලේසි. ප්‍රගුණන කලාවෙන් ආරම්භ කරාම ප්‍රගුණන කලාව තුලදී විකසනය වන සිවුනිකාවක් නිසා ඩිම්බකෝෂය තුල ඊස්ට්‍රජන් නැත්නම් ඊස්ට්‍රඩියල් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ මගින් ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියමේ ඝනකම වැඩි කරනවා. ඉන්පසුව ද්විතීකාණ්ඩ සෛලය නිදහස් වීමත් පසුව ගොඩ නැගෙන පීත දේහය මගින් ශ්‍රාවය වෙන ඊස්ට්‍රඩියල් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම නිසා තවදුරටත් එම ඝනකම් වීම වැඩි වෙලා රුධිර වාහිනී විශාල වෙලා ග්‍රන්ථි හොඳින් වර්ධනය වෙලා තවදුරටත් අධිරෝපණයට සුදුසු තත්වයන් ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම තුල ඇති කරනවා. නමුත් පීත දේහයේ පෙරහලා ශ්වේත දේහයක් බවට පත්වීම නිසා රුධිර වාහිනී සංකුචනය වීමෙන් එන්ඩෝමෙට්‍රියමේ සෛල වලට ඔක්සිජන් සැපීම අඩු වෙලා එම සෛල මිය ගිය නිසා ඔන්න දැන් ආර්තව කලාව ආරම්භ වෙනවා. ඒ නිසා පළවන දිනයේ සිට තුන්වන දිනය හෝ පස්වන දිනය දක්වා අර බිඳ වැටෙන එන්ඩෝමෙට්‍රියමේ පටක සහ රුධිරය තරලය යෝනි මාර්ගය ඔස්සේ බැහැර වෙන ආර්තව කලාවක් සිදු වෙනවා. එහෙනම් මම හිතන්නේ දැන් පැහැදිලි පුතේ ගර්භාෂයක චක්‍රය තුල ප්‍රගුණන කලාව, ශ්‍රාවී කලාව සහ ආර්තව කලාව කොහොමද සිදු වෙන්නේ කියන එක. අපි ඒක නැවත වරක් මතක් කරගමු. ප්‍රගුණන කලාව ඩිම්බ මෝචනයට පෙර ඩිම්බකෝෂයේ ස්ටෙරොයිඩ් හෝමෝන මගින් ගර්භාෂය උත්තේජනය කරන අතර එහිදී කලලයට ආධාර කිරීම සඳහා ගර්භාෂය සකස් කරනවා. වැඩෙන සිවුනිකා ඊස්ට්‍රඩියල් ශ්‍රාවය කරන අතර එමගින් එන්ඩෝමෙට්‍රියම ඝනකම් වෙනවා. ඒ නිසා ඩිම්බකෝෂයේ සිවුනිකා අවධිය සමග ගර්භාෂයක ප්‍රගුණන අවධිය සම්බන්ධීකරණය වෙනවා. ඔන්න මතක තියාගන්න එතන ඩිම්බකෝෂයේ සිවුනිකා අවධියක සම්බන්ධ වෙන්නේ නම් කවුද? ගර්භාෂයක චක්‍රයේ ප්‍රගුණන අවධිය. ඊළඟ ශ්‍රාවීය කලාව ඩිම්බ මෝචනයේ පසුව ශ්‍රාවී අවධිය ආරම්භ එදී ඊස්ට්‍රඩියල් හා ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය වීම පීත දේහය මගින් සිදු කරන නිසා එමගින් ධමනි විශාල වීම, එන්ඩෝමෙට්‍රියමේ ග්‍රන්ථි වර්ධනය, ගර්භාෂික ආස්තරණය තවදුරටත් විකසනය වීම හා පැවැත්ම උත්තේජනය කරනවා. සංසේචනයේ සිදු වූහොත් ලපටි කලලය පෝෂණය කළ හැකි පෝෂක ශ්‍රාවයක් මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරනවා. එහින් ඩිම්බකෝෂ චක්‍රයේ ලුටියල් අවධිය මේ ඩිම්බකෝෂ චක්‍රයේ ලුටියල් අවධිය සමාන වෙන්නේ ගර්භාෂයක චක්‍රේ නම් මොන අවධියටද? ශ්‍රාවී අවධියට. දැන් අපිට පැහැදිලි ඊට පෙර කතා කරපු ප්‍රගුණන කලාව සම්බන්ධීකරණය වුණේ ඩිම්බකෝෂ චක්‍රේ නම් සිවුනිකා අවධියට, ශ්‍රාවී කලාව සම්බන්ධීකරණය වෙන්නේ ඩිම්බකෝෂ චක්‍රයේ ලුටියල් අවධියට. ඊට පස්සේ එන වෙන්නේ ආර්තව කලාව. කලලය අධිරෝපණයක් සිදු නොවන අවස්ථාවේදී මොනත සංසේචනයක් නොවුනහොත් පීත දේහය අපි දන්නවා පිරිහිලා ශ්වේත දේහයක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඩිම්බකෝෂ හෝමෝන අඩු වෙනවා. එය ශ්‍රාවී අවධියේ අවසානය වෙනවා. මේ ප්‍රතිඵලයක් විදියට ධමනි සංකෝචනය වෙනවා.
මේක සංකෝචන නෙමෙයි සංකූචනය. සංකූචනයේ වී ගර්භාෂයක ආස්තරණය හායනයේ වී එන්ඩෝමෙට්‍රියමේ පටක හා තරලය සමග ගැලවී යනවා. මෙය ගර්භාෂයක චක්‍රයේ ආර්තව කලාව ලෙසයි හඳුන්වන්නේ. මෙසේ ගර්භාෂයෙන් රුධිරය පිරී එන්ඩෝමෙට්‍රියම චක්‍රීයව ගැලවී ගොස් එය ගර්භාෂය ගෙල හරහා යෝනි මාර්ගය හරහා දින 3ක් හෝ 5ක් අතර කාලයක් තුලදී පිට වෙනවා. මේ ක්‍රියාවලිය තමයි ආර්තවයක් ලෙස හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් මෙහිදී රුධිරය සහිත මේ තරලය මිලිලීටර් 50 සිට 200ක් පමණ ප්‍රමාණයක් මේ දින 3 හෝ 5 අතර කාලය තුලදී යෝනි මාර්ගය ඔස්සේ පිටවීමක් සිද්ධ වෙනවා. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති අපි අර කතා කරපු ගර්භාෂික චක්‍රයේ තියෙන කලාවන් තුන ප්‍රගුණන කලාව, ශ්‍රාවී කලාව සහ ආර්තව කලාව, ඒ වගේම නිම්බකෝෂ චක්‍රයක් යටතේ කතා කරපු සිවුනිකා අවධිය සහ ලිටියල් අවධිය. මෙන්න මේ සියලුම කොටස් එකම රූප සටහනක මෙතන දක්වලා තියෙනවා. ඉහළින් දක්වලා තියෙන්නේ ඩිම්බකෝෂයේ තුල සිදුවෙන මේ දින 28 පුරාවට සිදුවෙන වෙනස් වීම. ඒට අනුව සිදුවෙන හෝමෝනමය වෙනස් වීම දෙවන කොටසින් දක්වලා තියෙනවා. මේ පහළින්ම දක්වලා තියෙන්නේ මේ දින 28 පුරාවට සිදුවෙන ගර්භාෂයේ බිත්තියේ සිදුවෙන වෙනස් වීම. ඉතින් මෙය දින 28කට පසුව නැවත මුල සිට ආරම්භ වන චක්‍රීය ක්‍රියාවලියක් ලෙසයි සිදු වෙන්නේ. බලන්න මතකද කියලා? අපි විස්තර කරපු ගර්භාෂික චක්‍රය, ඒ වගේම ඩිම්බකෝෂ චක්‍රය, මේ දින පහලින් දක්වලා තියෙනවා. ඩිම්බකෝෂ චක්‍රයක නම් මේ මුල දින 14 අපි හැඳින්වුවේ සිවුනිකා අවධිය කියලා. ඉන්පසුව සිදුවෙන 14 වෙනි දිනේ සිට 28 දිනේ දක්වා 28 දක්වා සිදුවෙන මේ ක්‍රියාවලිය එහෙම නැත්නම් අවධිය ලිටියල් අවධිය ලෙසයි හැඳින්වුවේ. ඊළඟට ගර්භාෂයක චක්‍රයක 3 එහෙම නැත්නම් 4 හෝ 5 මේ කියන දිනවලින් ආරම්භ වෙලා 14 වන දිනෙන් අවසන් වෙන මේ අවධිය ප්‍රගුණන කලාවක් කියලා හැඳින්වුවා. ඊළඟට 14 වන දිනෙන් ආරම්භ වෙලා 28 වන දිනෙන් අවසන් වන ශ්‍රාවී කලාව. ඊළඟට මුල දිනේ සිට ආරම්භ වෙලා දින 3ත් 5ත් අතර සිදුවෙන ආර්තව කලාව. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති කොහොමද මේ ගර්භාෂයක චක්‍රය ඩිම්බකෝෂ චක්‍රය මගින් පාලනය වෙන්නේ කියන එක. ඒ වගේම මේ ක්‍රියාවලිය දෙකම මේ චක්‍ර දෙකම එකිනෙක හා සම්බන්ධ වෙන්නේ මොන ආකාරයටද කියන එක ඒ එක් චක්‍රීය ක්‍රියාවලියක් තුලදී එක් දිනවලදී මොන ආකාරයෙන්ද හෝමෝනමය සාන්ද්‍රණයන්ගේ අඩු වැඩි වීම සිදු වෙන්නේ කියන එක. එමගින් කොහොමද මේ ක්‍රියාවලිය දෙක යාමනය කරන්නේ කියන එක මම හිතන්නේ දැන් හැමෝටම පැහැදිලි ඇති. මෙතනත් දක්වලා තියෙන්නේ ඒකමයි පුතේ. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕනේ අපි දැක්කා ඩිම්බකෝෂ චක්‍රයකදී ඊස්ට්‍රඩියල් අඩු මට්ටම මගින් පූර්ව පිටියුටරිය නිෂේධනය කරා. ඒ වගේම ඊස්ට්‍රඩියල්
ඉහළ මට්ටම් මගින් හයිපොතැලමස් උත්තේජනය වීමක් සිද්ධ වුණා. පීත දේහය මගින් නිපදවන ඊස්ට්‍රඩියල් සහ ප්‍රොජෙස්ටරෝන් මේ සංකලනය මගින් හයිපොතැලමස්සේ නිෂේධනයක් වුණා. එහෙනම් මෙතෙන්දී අර ඊස්ට්‍රඩියල් අඩු මට්ටම මගින් පූර්ව පිටියුටරියේ නිෂේධනයත් ඊස්ට්‍රඩියල් සහ ප්‍රොජෙස්ටරෝන් සංකලනය මගින් හයිපොතැලමස්සේ ක්‍රියාකාරීත්වය නිෂේධනය කිරීමත් ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් මගින් සිදු වෙනවා. ඒකම ධනාත්මක බලපෑමක් ඇති කරන අවස්ථාවක් තමයි ඊස්ට්‍රඩියල් ඉහළ මට්ටම මගින් හයිපොතැලමස් උත්තේජනය වීම. පාඩම් කරද්දී ඔන්න ඔය කරුණු පිළිබඳවත් විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ. මම හිතන්නේ දැන් පැහැදිලි වෙන්නේ නැති මේ චක්‍රයන් දෙක පිළිබඳව හොඳටම අපි අද දවසට තවත් පොඩි කොටසක් ගැන කතා කරනවා. ඒ තමයි ආර්තවා හරණය කියන එක. අපි මුලින්ම කතා කරා මේ චක්‍රීය ක්‍රියාවලිය නව යෞවනත්වයට පත්වීමේ සිට ආරම්භ වෙලා දින 28කට වරක් සිදුවන අතර එය ආර්තවා හරණය වන තෙක් සිදු වෙනවා කියන. මොකද්ද මේ ආර්තවා හරණය කියලා හඳුන්වන්නේ? සාමාන්‍යයෙන් නිරෝගී යෞවනත්වයට පත්වුණු ප්‍රජනකව සරු කාන්තාවකදී ඒ වගේම එම කාන්තාව ගර්භිණී කාන්තාවක් නොවේ නම් එවැනි කාන්තාවකගේ දින 28කට වරක් අපි අර මීට පෙර කතා කරපු ඩිම්බකෝෂ චක්‍රය සහ ගර්භාෂයක චක්‍රය සිදු වෙනවා. නමුත් වයස අවුරුදු 45ත් 55ත් අතර වයස් සීමාවට පත්වන විට පූර්ව පිටියුටරිය මගින් නිපදවන FSH LH වලට ඩිම්බකෝෂ දක්වන සංවේදීතාවය අඩු වෙනවා. මොකද වයස් සීමාව වයස අවුරුදු 45ත් 55ත් අතර කාලේ සිදුවෙන දේ තමයි පූර්ව පිටියුටරියේ නිපදවන FSH LH වලට ඩිම්බකෝෂ වල සංවේදීතාවය අඩු වෙනවා. එන FSH වලට ඩිම්බකෝෂය සංවේදී වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ මගින් සිවුනිකා අවධියේදී නව සිවුනිකාවක් වර්ධනය සහ විකසනය වීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ කාලය තුලදී ඩිම්බකෝෂය මගින් අණ්ඩසෛල නිපදවීම නතර වීමක් සිදු වෙනවා. ඩිම්බකෝෂය තුල සිවුනිකාවක් විකසනය වෙන්නේ නැහැ කියලා කියන්නේ විකසනය වෙන සිවුනිකාවක් ඉන්නේ ඊස්ට්‍රජන් හෝමෝනේ නිපදවන්නේ. එහෙනම් සිවුනිකාවක් විකසනය වීම සිදු නොවන නිසා ඩිම්බකෝෂය මගින් ඊස්ට්‍රජන් නිපදවීමත් අඩු වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ආර්තවා හරණයක් කියලා කියන්නේ වයස අවුරුදු 45ත් 55ත් අතර කාලයකදී ඒ වයස් සීමාවේදී පූර්ව පිටියුටරිය මගින් නිපදවන FSH LH වලට ඩිම්බකෝෂ සංවේදීතාවයේ අඩුවීම හේතුවෙන් ස්වභාවිකවම මේ කාන්තාවන් තුළ ඩිම්බ මෝචනය සහ ආර්තවා ආර්තවය නතර වීම කියලා. ඩිම්බ මෝචනය සහ ආර්තවය නතර වීම කියලා. ඒදී සිදුවෙන දෙයක් තමයි මොකද්ද? සිවුනිකාවක් වර්ධනය සහ විකසනය සිදු නොවන නිසා
ඊස්ට්‍රජන් නිපදවීමත් අඩු වෙනවා. එහෙනම් පුතේ අදට අපි විස්තර කරේ මේ ස්ත්‍රියකගේ තුල සිදුවෙන ඩිම්බකෝෂ චක්‍රය, ඒ වගේම ගර්භාෂයක චක්‍රය කෙරෙහි එහෙම නැත්නම් මානව ස්ත්‍රී ප්‍රජනන චක්‍ර කෙරෙහි හෝමෝනමය පාලනය සිදුවන ආකාරය සහ ආර්තවා හරණය සිදුවෙන ආකාරය. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් කොටසක් එතෙන් සිට ඉගෙන ගනිමු. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මානව විකසනය පිළිබඳව අලුත්ම කොටසක්.